කියන්න හදන්නේ අර cost of capital lesson එකේ අපිට කියන්න බැරුණු ටිකක් තියෙනවා. ඊටු ටික තමයි කියන්න හදන්නේ. අපි cost of capital lesson එකේ කතා කරා මොකක් හරි project එකක් කරන්න යද්දී අපි ඒකේ return එක, يعني project එක කරන එක profitable ද නැද්ද, හොඳයිද නැද්ද කියලා තීරණය කරන්නේ ඒකෙන් ලැබෙන return එකේ cost එකත් එක්ක. يعني මේ project එක කරන්න සල්ලි හොයාගන්න, capital raise කරන්න ගන්න sources වල cost එකක් තියෙනවානේ. ව්‍යාපෘතියට අරමුදල් හොයාගන්න අපි ඕනම ක්‍රමයක් පාවිච්චි කරද්දී අනිවාර්යෙන් මේකට ඇසෝසියේට් වෙච්ච කොස්ට් එකක් පිරිවැයක් තියෙනවා. ඒ පිරිවැයට වඩා ඒ මුදල් පාවිච්චි කරන ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ වැඩි නම් ව්‍යාපෘතිය කරන්න තෝරගන්නවා. හැබැයි ප්‍රතිලාභ රිටර්න් එකට වඩා කැපිටල් වල කොස්ට් එක වැඩි නම් ව්‍යාපෘතිය රිජෙක්ට් කරනවා. දැන් මේ පාඩමේ බේසික් එක. ඒතර ඒ නිසා අපි හොයාගන්න ඕනි දැනගන්න ඕනි ව්‍යාපෘතියේ cost of capital කීයද කියලා. cost of capital හොයාගන්න තමයි මේ පාඩමේදී අපි කතා කරන්නේ. මේ cost of capital කියන එක අපි කිව්වා සමන්විතන components ගොඩකින්. මොකද හැමතිස්සෙම business එකක් එක sources එකකින් විතරක් fund කරන්නේ නැහනේ. ඒ කියන්නේ company එකක් වුණාට පස්සේ company එකක් සල්ලි හොයාගන්න shares නිකුත් කළා විතරක් නෙවෙයිනේ. loan ගන්නවා. bond issue කරනවා. ණය කර. ඒක ක්‍රම පාවිච්චි කරනවානේ. නිසා එක ක්‍රමයක් කියලා නැහැ. එහෙම වුණාම අපිට සිද්ධ වෙනවා ඒ component එකෙන් component එකට වෙනම cost එක හොයන්න. හරිද? මුලින්ම අපිට සිද්ධ වෙනවා shares වලට, කියන්නේ ordinary shares වලට වෙනම, preference shares වලට වෙනම, ණය වලට වෙනම. ඒ විදිහට වෙනම හැම source එකකටම අපි කියන හැම component එකකටම වෙනම capital එකේ cost එක වෙනම හොයන්න වෙනවා. ඒ පළවෙනි දේ. ඊට අපි කරන්නේ ඔක්කොම ටික combine කරලා combined average එකක් ගන්නවා. කියන weighted average එකක් ගන්නවා. ඒක තමයි අපි මේ project එකේ නැත්තම් company cost of capital කියලා ගන්නෙ. මේ පාඩමේ අපි මූලික අදහස කතා කරා. ඊට පස්සේ අපි කතා කරා කොහොමද cost of equity cal කරන්න කියලා. cost of කියන්නේ අර අපේ components ගොඩක් තියෙනවානේ. පළවෙනි component එක ordinary share capital equity වල එක. ඒතරේ ordinary share capital කොහොමද cost of capital හොයන්නේ? අපි finance management වල second year කතා කරේ dividend discount model එක. මෙතනදී පාවිච්චි කරේ capital asset pricing model එක. CAPM එක. මේ CAPM වැදගත්. මොකද මේ corporate finance වලටත් මේක බලපානවා. ඒ වගේම IPM වලත් corporate මේ capital asset pricing model එක තවදුරටත් එහාටවත් කතා කරනවා. එතකොට අපේ equity වල cost of capital හොයන්නේ කොහොමද කියලා කතා කරා. ඊළඟට අපි කතා කරා තව additional දෙයක් අපි කතා කරා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ එහෙම ලොකුවට project එකේ cost of capital කියන එක ගැන company cost of capital ගැන වැඩි එහෙම කතාවක් හිතුවේ නෑ නේද? සාමාන්‍ය මෙතෙක් කල් අපි කතා කරන්නේ cost of capital කෝ cost of capital. එහෙමනේ. හැබැයි අපි මෙතනදී කතා කරා ඇත්තටම ව්‍යාපෘතියකදී අපි ව්‍යාපෘතියක return එක අගයන් use කරන්න ඕනේ. ව්‍යාපෘතියක return එක කියන්නේ ව්‍යාපෘතිය profitable ද නැද්ද කියලා තීරණය කරන්න පාවිච්චි කරන්න ඕනේ. ඒ ව්‍යාපෘතිය cost of capital. නැතුව business එක නැත්නම් සම්පූර්ණ company cost of capital නෙමෙයි කියලා අපි කිව්වා. කියන්නේ project එකේ risk එකයි project يعني company risk එකයි equal නොවෙන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒ නිසා අපි ඒක වෙනස අපි කතා කරා ඉස්සල්ලකේදී අපි ඉස්සල් recording එක කතා කරා. ඒ නිසා අනිවාර්යයෙන්ම එහෙම වෙනසක් තියෙනවා නම් يعني company cost of capital and project එකේ cost of capital inequality එකක් තියෙනවා වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන් يعني risk එක වෙනසක් තියෙනවා නම් අපි පාවිච්චි කරන්න ඕනේ project එක discount කරන්න. project එකේ cash flows discount කරන්න. project එකේ return එක evaluate කරන්න පාවිච්චි කරන්න project එකේ cost of capital. නැත්නම් company cost of capital නෙමෙයි කියලා අපි කතා කරා. ඒත් එතනට නම් අපි කතා කරලා තියෙන්නේ. ඊළඟට අපි එන්නේ දැන් අපි කියවනේ cost of capital වල components කිහිපයක් තියෙනවා කියලා. එකක් equity, ordinary shares. අපි යනවා දෙවෙනි එකට. දෙවෙනි එක තමයි අපි එනවා debt වලට. ණය ප්‍රාග්ධනය. අපි ව්‍යාපාරයක් විදියට ණය ප්‍රාග්ධනය රේස් කරන කෙනෙක්. අපි දැන් බොන්ඩ් වෙන්න පුළුවන්, බැදුම් කර වෙන්න පුළුවන් මොන හරි දෙයක් ඉෂුව කරලා අපි ණය කර වෙන්න පුළුවන්. විවිධ ණය උපකරණ තියෙන්නේ. එහෙනම් අපි කියන්නේ equity instruments නෙවෙයි, debt instruments. ණය උපකරණ තියෙන්නේ. මේ ණය උපකරණ නිකුත් කිරීම හරහා, ඒ වගේ securities issue කිරීම හරහා අපි ප්‍රාග්ධනය, ණය ප්‍රාග්ධනය එකතු කරගන්නවා. හරිද? debt capital raise කරනවා. එතන මේ debt capital එක raise කරනකොට අපි කොච්චරක return එක ඒවා invest කරන්නට දෙන්න ඕනිද? කියන්නේ debt වල සල්ලි දාන කට්ටියට අපිට ණය දෙන අයට අපි කොච්චර return එකක් දෙන්න ඕනිද? ඒ කියන්නේ අපේ cost එක වෙන්නේ. එහෙනම් ඒ debt capital එකේ cost එක. ඒක කොහොමද අපි හොයාගන්නේ? ඒක තමයි මේ කතා කරන්නේ. එතන මේකටත් අපි ඉස්සර පාවිච්චි කරේ. කියන්නේ finance management වල අපි කතා කරේ dividend discount model එක පාවිච්චි කරලා. ඒ කියන්නේ මේකෙදිත් අපි කතා කරේ cash flows පාවිච්චි කරලා කතා කරේ.
නමුත් දැන් මෙතනදී කතා කරන්නේ cash flows base කරගත්ත එකක් නෙවෙයි මේ කතා කරන්නේ. මෙතන කතා කරන්නේ වෙනම ෆෝමියුලා එකක්. හරිද? අර capital asset pricing model එකකින් අරක මේ equity වල cost of capital හෙව්වා වගේම මෙතන debt වල cost of capital හොයන්නත් අපි cash flows discount කරන ක්‍රමවේදයක් පාවිච්චි කරලා නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ අර CAPM model එක වගේම වෙනම ෆෝමියුලා එකක්. මෙතනයි ෆෝමියුලා එක හැදෙන්නේ මේ විදිහට. කියන්නේ මෙහෙම ඇත්තටම මේ එකම cost of capital එකක්. කියන්නේ එකම දෙයක් හොයන්න methods ගොඩාක් තියෙනවා. එක method එකක් කියලා එකක් නැහැ. දැන් අර capital asset pricing model කියලා කියන්නේ ඇත්තටම එක model එකක් විතරයි. හරිද? තව models ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම එකම දේ හොයන ක්‍රම ගොඩක් තියෙනවා. ඉතින් මේ finance management අපි ඉගෙන ගත්ත එක ක්‍රමයකට මේවා. අපි දැන් ඉගෙන ගන්න වෙන ක්‍රමයකට. ක්‍රම දෙක විතරයි වෙනස් තියෙන්නේ. නැත්නම් හොයන දේ එකම තමයි. තේරුම එකයි. එතන මේ debt වල cost එක හොයන්න සමීකරණයක් දීලා තිනවා. risk free rate plus default spread වරහන 1 - t. බලන්න දීලා තිනවා cost of debt සමානයි risk free rate එක එකට අපි එකතු කරනවා default spread ඊට පස්සේ වැඩි කරනවා 1 - t වලින්. හරි දැන් බලමු මේකේ තේරුම මොකක්ද කියලා. දැන් මෙතන අපි කරන දේ තමයි දැන් අපි ඇත්තටම ගත්තොත් දැන් අපේ පොයින්ට් එකෙන් අපි බලන්නේ cost එකනේ. මේ ණය අපි ලබා ගැනීමේදී අපි ඒ ණය සපේ ණයට කොච්චරක රිටර්න් එකක් ගෙවන්න ඕනේද? ඒගොල්ලන්ට කොච්චරක පිරිවැයක් අපි දෙන්න ඕනේද? ඒගොල්ලන්ට කොච්චරක් දෙන්න ඕනේද කියලානේ. හරිද? ඒක ඇත්තටම ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවොත් මොකක්ද ඒක? ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක රිටර්න් එක. يعني ඒගොල්ලෝ ණය සැපීමේදී අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතයක් තියෙනවනේ. ඒක තමයි අපේ පිරිවැය වෙන්නේ. එහෙම නේද? සාමාන්‍යයෙන් එහෙම තමයි. සාමාන්‍යයෙන් ඕනම වෙලාවක ඒ අරමුදල් සපයන කෙනා අරමුදල් සැපීමේදී අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරනවා කියන එක අනිත් පැත්තේ තේරුම තමයි අපි කියන්නේ අරමුදල් සපයා ගන්නා පාර්ශ්වය එයාට දෙන්න ඕනි පිරිවැය වෙන්නේ එයා අපේක්ෂා කරන එක තමයි. සාමාන්‍ය දෙකම සමානයි. හරිද? ඒ පදනම මත අපි බැලුවොත් එහෙම මේ ඒ පදනම උපකල්පනය කරලා බැලුවොත් එහෙම දැන් කම්පැනි එකට ණය කවුරු හරි සපයනවා නම් එයා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය කොහොමද හැදෙන්නේ? ඒක තමයි කතා කරන්නේ. ඒක හැදෙන්නේ මේ විදිහට. කම්පැනියට අපි ණය සපයන්නේ නැතුව අපිට ඕනනම් පුළුවන්කම තිබ්බා ඒ ණය සපයන කෙනාට හිතන්න පුළුවන් මට පුළුවන්කම තිබ්බා වගේ මේ සල්ලි භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බෙදුම් කර රිස්ක් ෆ්‍රී ඉන්වෙස්ට්මන්ට්ස් වල ඉන්වෙස්ට් කරන්න තිබ්බා. මට පුළුවන්කම තිබ්බා රිස්ක් එකක් නැති ඉන්වෙස්ට්මන්ට්ස් වල මගේ සල්ලි ඉන්වෙස්ට් කරන්න. ආයෝජනය කරන්න පුළුවන්කම තිබ්බා. හරිද? එහෙමනම් මම ඒවැය ඉන්වෙස්ට් කරන්නේ නැතුව මේවයි කම්පැනි එක. කම්පැනි එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රිස්ක් එකක් තියෙනවා. හරිද? මේගොල්ලෝ අපිට කියන්නේ 100%ක් හිතන්න බෑනේ අපි මේ දාන මුදල අපිට ගෙවයිද නැද්ද කියලා. අපිට රිටර්න් එකක් දෙයිද නැද්ද කියලා අපිට හරියටම කියන්න පුළුවන් කමක් නැහැනේ. ඉතින් ඒ නිසා අපිට වෙන දේ තමයි අපි කරන දේ අපිට පුළුවන්කම තිබ්බා මේ සල්ලි මේ කම්පැනිට ණයට දෙන්න නැතුව ඕන්නම් ගවර්න්මන්ට් එකට ණයට දෙන්න. එහෙම දීලා අපිට ගන්න තිබ්බ මෙච්චරක පොලි අනුපාතය. අපිට 104ක් කියලා. ඒක තමයි මගේ බේස් එක. ඒක තමයි මට හම්බ වෙන අඩුම ගාණ. ඒක ප්ලස් මට ප්‍රීමියම් එකක් හම්බ වෙන්න ඕනේ. ඒක තමයි යන බේසික් එක. හරිද? එහෙනම් අපි යන පදනම තමයි අඩුම ගානේ මට මේ රිටර්න් එකවත් හම්බ වෙන්න ඕනේ. මොකද රිස්ක් එකක් නැතුව මට මේක ගන්න තිබ්බා. රිස්ක් එකක් දාගෙන රිස්ක් එකක් දරාගෙන මම ඔයාට සල්ලි ණයට දෙනවා නම් මට ඊට වඩා වැඩි ගාණක් හම්බ වෙන්න ඕනේ. එහෙනම් මේ ප්‍රීමියම් එක තමයි ඔය එකතු කරලා තියෙන ඩිෆෝල්ට් ස්ප්‍රෙඩ් කියලා. ඩිෆෝල්ට් ස්ප්‍රෙඩ් කියලා කියන්නේ කම්පැනිය ඩිෆෝල්ට් වෙන්න පුළුවන්. එහෙනම් ණය නොගෙවා සිටින්න පුළුවන්. අවදානමක් තියෙනවා. අපි මේ ණය දුන්නට කම්පැනියකට සමහර විට ණය නොගෙවා සිටින්න පුළුවන්. يعني කම්පැනියක් බංකොලොත් වෙන්න පුළුවන්. කම්පැනියක් කඩන් වැටෙන්න පුළුවන්. ඒ අවදානම තියෙනවා. ඉතින් එතනදී කම්පැනි සම්පූර්ණයෙන් බැඳලා නැහැ ණය ගෙවන්න. අපි දන්නවා කම්පැනි ෂෙයා හෝල්ඩර් තියෙන ලිමිටඩ් ලයබිලිටි එකක්. සමහර වෙලාවට ලික්විඩේෂන් එකේ සියලුම දේවල් ගෙවන්න නැති වෙන්න පුළුවන්. ඒ නිසා කම්පැනි එකට අපි ණය දෙනවා කියලා කියන්නේ රිස්ක් එකක් තියෙනවා. ඩිෆෝල්ට් රිස්ක් එකක් තියෙනවා. එතන මේ ඩිෆෝල්ට් රිස්ක් එක තමයි මේ මනින්නේ ඩිෆෝල්ට් ස්ප්‍රෙඩ් කියන එකෙන්. රිස්ක් ෆ්‍රී රේට් එක 4%යි අපි තව 5% විතර එකතු කරනවා මොකකටද? අවදානමක් තියෙනවා මේගොල්ලෝ සල්ලි නොගෙවා ඉන්න. ඒ නිසා අපි තව වැඩිපුර ගාණක් එක්ස්පෙක්ට් කරනවා. මේගොල්ලන් ණය දෙනවා නම්. ඒක තමයි ඩිෆෝල්ට් ස්ප්‍රෙඩ් කියලා එකතු කරන්නේ. එතන මේ ඩිෆෝල්ට් ස්ප්‍රෙඩ් කියන එක අපි කියනවා සාමාන්‍යයෙන් ගණනය කරන එක කම්ප්ලෙක්ස් මෙෂර් එකක් කියලා. يعني ගණනය කරන එක අමාරුයි කියලා. ගණනය කරන විදිය ගැන අපි කතා කරන්නේ නැහැ. නමුත් ඒ ගණනය කිරීම සාමාන්‍යයෙන් අමාරුයි. සහ ඒක සබ්ජෙක්ටිව් මෙෂර් එකක්. ඒ කියන්නේ ඒක පුද්ගලානුරූපී මෙෂර් එකක්. අභිමතානුරූපී මෙෂර් එකක් කියලා කියනවා. මේ එතකොට මේ දෙකෙන්ම ගත්තොත් එහෙම මේ ඩෙප් වල කොස්ට් එකට තියෙන්නේ අපි කියන පොසිටිව් රිලේෂන්ෂිප් එකක්.
ඒ කියන්නේ මාකට් එකේ තියෙන ඉන්ට්‍රස්ට් රේට් එක, රිස්ක් ෆ්‍රී රේට් එක, ට්‍රෙෂරි බිල්ලර් රේට් එක වැඩි වුණොත් එහෙම මේ ඩෙප් වල කොස්ට් එකත් නැත්නම් ඩෙප් වලින් ඒගොල්ලෝ අපේක්ෂා කරන රිටර්න් එකත් වැඩි වෙනවා. මොකද මාකට් එකේ රිස්ක් එකක් නැතුව අපිට ගන්න පුළුවන් රිටර්න් එක වැඩි වෙනවා කියලා කියන්නේ අපි මේ රිස්ක් එකක් තියෙන කම්පැනියට සල්ලි දාලා ගන්න රිටර්න් එකත් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම කම්පැනි ණය ගෙවන්න තියෙන අවදානම, ණය ගෙවන්න බැරි වෙන්න ඩිෆෝල්ට් වෙන්න තියෙන අවදානම වැඩි වෙනවා නම්, කියන්නේ කම්පැනිය ඩිෆෝල්ට් වෙන්න තියෙන රිස්ක් එක දැන් වැඩි. කම්පැනි බංකොලොත් වෙනවා වගේ අපිට පේනවා. කම්පැනි හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. කෑෂ් ෆ්ලෝස් හොඳ නැහැ. එහෙමනම් අපි ඩිෆෝල්ට් ස්ප්‍රෙඩ් එක විදිහට අපේක්ෂා කරන ගාන වැඩි වෙනවා. එහෙම වුණොත් එහෙම අනිවාර්යයෙන්ම cost of debt නැත්තම් ඒගොල්ලෝ අපේක්ෂා කරන return එක ගත්තොත් එහෙම ඒකත් වැඩි වෙනවා. ඒකයි මේ කියන්නේ මේ දෙකෙන්ම තියෙන positive relationship එකක් මේ KD කියන එකට. හරිද? ඒතර RF plus default spread තමයි ඇත්තටම ණය සපයන කෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය. කම්පැනියට ණය ප්‍රාග්ධනය දාද්දී අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය හැදෙන්නේ risk free rate plus default spread. හරි. එතකොට එහෙමනම් දැන් අපි කියුවානේ අපේක්ෂා කරන, ඒ කියන්නේ ණය දාන කෙනා, සල්ලි දාන කෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතයම තමයි සල්ලි ගන්න කෙනාගේ පිරිවැය වෙන්නේ කියලා. නමුත් දැන් එහෙම වෙලා නැහැනේ. සල්ලි ගන්න කෙනාගේ පිරිවැය cost of debt කියනට 1 - t කියලා එකක් ඇඩ් කරලා තිනවා. ඇයි ඒ? ඒකට හේතුව මේකයි. ණයවලදී විතරක් පොඩි වෙනසක් වෙනවා. ණයවලදී විතරක් සල්ලි දාන කෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතයයි සල්ලි ගන්න කෙනාගේ පිරිවැය කියන එක අසමාන වෙනවා. අසමාන වෙන්නේ ටැක්ස් ඉෆෙක්ට් එක නිසා. කියන එක තේරුම මේකයි. දැන් ඔයා ණයක් දෙනකොට ඔයාට පොලි ආදායමක් හම්බ වෙනවානේ. ඔයා ණයක් කාට හරි දුන්නොත් ඔයාට පොලි ආදායමක් හම්බ වෙනවා. හරිද? හැබැයි පොලි ආදායම බද්දට යටත්ද නැද්ද? බද්දට යටත් වෙනවා. පොලි ආදායම කොහොම හරි බද්දට යටත් වෙනවා කොයි අවස්ථාවේදී හරි. හරි. ඒ නිසා එතනදී ටැක්ස් කතාවක් අදාළ වෙන්නේ නැහැ. ටැක්ස් වලින් සේවින් එකක් එන්නේ නැහැ. නමුත් ඔයා ණය ගෙවන කෙනා හිතන්නකෝ, ණය වලට පොලිය ගෙවන කෙනා හිතන්නකෝ. ණයක් අරගත්තට පස්සේ අපි ණය වලට ගෙවන පොලිය මේ බදු ගණනේදී අපි අඩු කිරීමට ඉඩ දෙන වියදමක්සේ සලකනවා. ටැක්ස් ඇක්ට් එකට අනුව, IR ඇක්ට් එකට අනුව ටැක්ස් මේ අපි ණය ගන්නකොට ගෙවන පොලිය ටැක්ස් එක ගණනය කරනකොට වියදමක්සේ අඩු කරන්න ඉඩ දෙනවා. එහෙම වුණාම මොකක්ද වෙන්නේ ඇත්තටම? දැන් පොලිය අපි මේ ණයවලට ගෙවන පිරිවැයනේ කොස්ට් එකනේ, ඩෙප් වල කොස්ට් එකනේ අතරම පොලිය කියලා කියන්නේ, ඉන්ට්‍රස්ට් එක කියලා කියන්නේ. ඒකනේ අතරම කැල් කරන්නේ අපි. ඒතර ඒ ගෙවන පොලිය අපිට බදු වලදී ලාභෙන් අඩු කරගන්න දුන්නොත් ලාභය ඒ ප්‍රමාණයෙන් මොකද වෙන්නේ? අඩු වෙනවා. කියන්නේ ණයවල පොලියේ ප්‍රමාණයෙන්, ණයවල පිරිවැයේ ප්‍රමාණයෙන් ලාභය අඩු වෙනවා. ලාභය ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා කියලා කියන්නේ අපි හිතමු ටැක්ස් රේට් එක 130යි කියලා හිතන්නකෝ නිකන්. ටැක්ස් රේට් එක 130යි. එහෙම වුණොත් ඒක තේරුම ලාභය යම් මුදලකින් අඩු වෙනවා නම් ටැක්ස් එකත් මොකද්ද වෙන්නේ? ටැක්ස් එකත් ඒ අඩු වෙන මුදලෙන් 130කින් අඩු වෙනවා. අපි හිතමු පොලිය රුපියල් 1000යි කියලා. රුපියල් 1000ක පොලියක් ලාභෙන් අඩු කරන්න දෙනවා කියලා කියන්නේ ලාභය 1000කින් අඩු වෙනවා 1000න් 130ක්. ඒ කියන්නේ 300කින් මොකද්ද වෙන්නේ? ටැක්ස් එකත් අඩු වෙනවා. ඉතින් ඒකේ තේරුම තමයි, ඒක වෙනත් විදිහකට කිව්වොත් ඒකේ තේරුම තමයි මේ පොලි කියන එක අපිට පිරිවැයක් වුණාට මේ සම්පූර්ණ පොලියම අපිට පිරිවැයක් තමයි. මේ RF plus default spread වලින් නිරූපණය වෙන ඩෙප් වල cost එකම අපිට පිරිවැයක් තමයි. නමුත් ඒ පිරිවැයෙන් කොටසක් ඉතුරු වෙනවා. ඉතුරු වෙන්නේ කොහොමද? මේ පිරිවැය අපිට ඉඩ දෙනවා ලාභයට, කියන්නේ ටැක්ස් වලට ලාභය ගණනය කරද්දී අඩු කරන්න ඉඩ දෙනවා. එහෙම වුණාම වෙන දේ තමයි මේ මුදල, මේ පිරිවැය සම්පූර්ණයෙන්ම ලාභෙන් අඩු කරාම ඒ ප්‍රමාණයෙන් 130කින් ටැක්ස් එක අඩු වෙනවා. ටැක්ස් එක කෙනෙක් අපේ වියදමක්. ඒ වියදම අඩු වෙනවා කරගෙන අනිත් පැත්තෙන් අපිට ඉතිරි කිරීමක් වෙනවා. ඒ නිසා මේ සම්පූර්ණ RF plus default spread කියන එකම නෙවෙයි ණයවල පිරිවැය වෙන්නේ. මොකද මේ ණයවල පිරිවැය මත ජෙනරේට් වෙන යම්කිසි සේවින් එකක් තියෙනවා. ඒකට තමයි අපි කරන්නේ RF plus default spread කියන සම්පූර්ණ ණය පිරිවැයෙන් ඒ ණය පිරිවැය ලාභය ගණනය කරලා අඩු කරන්න ඉඩ දීම නිසා ලාභයේ ගාණෙන් අඩු වෙලා 130කින් ටැක්ස් එක අඩු වෙන හන්දා ඇත්තටම අපිට පිරිවැය වෙන්නේ කීයද? සම්පූර්ණ පිරිවැය 100යි. නමුත් දැන් 30ක සේවින් එකක් එනවා. 30කින් බදු ප්‍රමාණය අඩු වෙනවා. එහෙමනම් ඇත්තටම කොච්චරද පිරිවැය වෙනවද අපේ? 70යිනේ. 170යි ඇත්තටම අපේ පිරිවැය වෙන්නේ. මොකද 30ක් ඉතුරු වුණා. හරිද? 130ක ටැක්ස් සේවින් එකක් ආවා. ඒ නිසායි අපි මේ ණය ප්‍රාග්ධනයේ පිරිවැය හොයද්දී සම්පූර්ණ ණය පිරිවැය වෙන RF plus default spread වැඩි කිරීම 1 - tax rate. 1 - 130. ඒ කියන්නේ 170න් වැඩි කරනවා කියන එක. එහෙම තමයි ගන්නෙ. ඒතර ටැක්ස් එක ඉෆෙක්ට් එකක් නැති වෙන වෙලාවකදී දැන් සමහර කම්පැනිස් වල ටැක්ස් බලපාන්න නැති වෙන්න පුළුවන්.
කියන්නේ සමහර ආර්ථික වල ටැක්ස් එක නැහැ කියලා. ටැක්ස් එකක් නැත්නම් RF plus default displayට එච්චරයි. හැබැයි ටැක්ස් එකක් තියෙනවා නම් ඔයාගේ පැත්තෙන් ඔයා cost එක ගනිද්දි 1 - t කියන එකට adjust කරන්න ඕනේ. හරි. උතර ඔය කතා කරේ අපි ගත්තොත් එහෙම cost of debt කියන එක. debt වල cost එක. හරිද? ඊළඟට අපි එනවා අන්තිම එක preference shares වල. කියන්නේ වරණීය කොටස් තියෙන්නේ. වරණීය කොටස් වල ප්‍රාග්ධනය. ඒකේ cost එක හොයන්න. එතන මේ preference shares කියන එක අපි සාමාන්‍යයෙන් කියනවා. දැන් අපි ගත්තොත් equity, ordinary share capital කියලා කියන්නේ equity instrument එකක්. debt කියලා කියන්නේ debt instrument එකක්. හරිද? හැබැයි preference shares කියන එක අපි කියනවා hybrid instrument එකක් කියලා. preference shares කියන එක අපි කියනවා hybrid. ඒ කියන්නේ ඒක compound. ඒ කියන්නේ ඒක දෙකක සංයෝජනයක් තියෙනවා. ඒක equity වල characteristics උත් තියෙනවා. debt වල characteristics උත් තියෙනවා. කියන්නේ දෙකේම මිශ්‍ර වෙච්ච එකක්. කියන්නේ combined එකක්. හරිද? කියන්නේ හිතුව මේක ඇත්තටම ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් වරණීය කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශයක් තියෙනවා. සහ වරණීය කොටස් හිමියන්ට සාමාන්‍ය කොටස් හිමියන්ට ණය ගෙවන්න කලින් ඒගොල්ලන්ගේ ණය ගෙවනවා. එහෙමනේ. නිශ්චිත ලාභාංශයක් තියෙනවා. කියන්නේ ඒක ඇත්තටම නිශ්චිත ලාභාංශයක් තියෙනවා කියලා කියන්නේ හරියට නිකන් අර බැංකුවෙන් ලෝන් එකක් කරන් නිශ්චිත පොලියක් ගෙවනවා වගේ. ඒ නිසා ණය හිමියන්ගේ ලක්ෂණ තියෙනවා. ඒ වගේම ගත්තොත් එහෙම දැන් සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන්න කලින් බැංකු ණය ගෙවනවානේ. ඒ වගේ සාමාන්‍ය කොටස් හිමියන්ට ණය ගෙවන්න කලින් වරණීය කොටස් වල ණය ගෙවනවා. ඒකේ තේරුම මේකේ ණයවල ලක්ෂණ තියෙනවා, ඩෙප් වල ලක්ෂණ තියෙනවා. හැබැයි ඉක්විටි වල ලක්ෂණත් තියෙනවා. උදාහරණයක් විදියට සාමාන්‍ය කොටස් වලට ගෙවන ලාභාංශ බදු ගණනේදී අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. නමුත් බැංකු ලෝන් එකක් අරගෙන පොලියක් ගෙවුවත්, ණයකර නිකුත් කළ පොලියක් ගෙවුවොත් ඒක බදු ගණනේදී අඩු කරන්න ඉඩ දෙනවා. එහෙනම් ණයවල පිරිවේ අඩු කරන්න ඉඩ දෙනවා. නමුත් අපි ගත්තොත් සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ පිරිවේ අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ බදු ගණනේදී. preference shares කොහොමද? වරණීය කොටස් වල වරණීය ලාභාංශات බදු ගණනේදී අඩු කරන්න ඉඩ දෙන්නේ නැහැ. වරණීය ලාභාංශ බදු ගණනේදී අඩු කරන්න ඉඩ නොදෙන වියදම. ඒක තේරුම. ඒකේ ඉක්විටි වල ලක්ෂණ සාමාන්‍ය කොටස් වල ලක්ෂණක් තියෙනවා. එහෙනම් මේක ඇත්තටම හයිබ්‍රිඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා අපි කියනවා. කම්පවුන්ඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක්. මේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල එක ටයිප්ස් උත් තියෙනවා. නමුත් අපි නිකන් ජෙනරල් දැන් නෝමලි මෙතන කතා කරනවා මේක හයිබ්‍රිඩ් ඉන්ස්ට්‍රුමන්ට් එකක් කියලා. මොකද ඇත්තටම ගත්තොත් එහෙනම් ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් හැමතිස්සෙම හයිබ්‍රිඩ් නෙමෙයි. ඒක වෙන්න පුළුවන්. මම මෙතනදී අපි උපකල්පනය කරන එක හයිබ්‍රිඩ් කියලා. එතකොට මේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල ගණනය කරන්න පුළුවන් අපිට cost of capital. කොහොමද cost of capital ගණනය කරන්නේ අපි? දැන් මේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල ගණනය කරනකොට නම් පාවිච්චි කරලා තියෙන cash flows ම තමයි. මේ ගණනය කළ තියෙන සූත්‍රයේ පාවිච්චි කරලා තියෙන cash flows. එතන වෙන මෙතඩ් එකක් නෙමෙයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතනදී උපකල්පනය කරලා තියෙන ඔය දීලා තියෙන සූත්‍රයේදී ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් මේ අදාළ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් කියන එක non redeemable කියලා. redeemable නැහැ කියන එක. ඒ කියන්නේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල කෙනෙක් මුදලක් ඉන්වෙස්ට් කරනවා නම් හරිද? කෙනෙක් යම්කිසි මුදලක් ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරනවා නම් ඒ ඉන්වෙස්ට් කරන මුදලට වරණීය ලාභාංශ හැම අවුරුද්දක් පාසාම ලැබෙනවා. ඒවා කෙලවරක් නැහැ. අනන්තයක් පුරාවට ඒ ලාභාංශ හම්බ වෙනවා. හරිද? perpetual. එහෙම නැතුව අවසානයක් නැහැ. කියන්නේ redeem වෙන්නේ නැහැ කියන එක. වරණීය කොටස් නිදහස් කිරීමක් වෙන්නේ නැහැ කියන එක. කියන්නේ වරණීය කොටස් වල මුදල් ඉන්වෙස්ට් කරන කෙනෙක් ඉන්නේ අද මුදලක් දැම්මා. එහෙනම් අපි අතරම අද මුදලක් ණයට ගත්තා. ඒ වගේම එයාට වරණීය ලාභාංශ හම්බ වෙන අවුරුද්දක් පාසා. කියන්නේ අපි වරණීය ලාභාංශ හැම අවුරුද්දක් පාසාම ගෙවනවා. හරිද? ඒතර ඒ ගෙවන එකේ සීමාවක් නැහැ. එයාට ලැබෙන එකේ සීමාවක් නැහැ. perpetually හම්බ වෙනවා. ඒ තමයි ඒකේ තේරුම. ඒතර ඇත්තටම මෙතනදිත් අපි අර කලින් කියපු තර්කයම තමයි. වරණීය කොටස් වලට සල්ලි දාන කෙනා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය තමයි අපි වරණීය කොටස් නිකුත් කළ සල්ලි ගන්න කෙනාගේ පිරිවැය වෙන්නේ. සල්ලි දාන කෙනාගේ ප්‍රතිලාභ අනුපාතයම තමයි අපේ පිරිවැය අනුපාතය වෙන්නේ. හරිද? ප්‍රතිලාභ අනුපාතය අපි හොයමුකෝ. يعني සල්ලි දාන කෙනාගේ ප්‍රතිලාභ අනුපාතය කොහොමද හොයන්නේ? දෙක මේ වගේ දෙයක්. දැන් ඔයාලට මතකද අපි perpetuity එකක present value එක කොහොමද? perpetuity එකක present value කියන්නේ perpetual cash flow එකක වරණීය කොටස් වලට අපි දන්නවා perpetual cash flow ගැන අපි දැන් කිව්වේ. වරණීය කොටස් වල සල්ලි දාන කෙනෙක්ට ලබන අවුරුද්දේ නම් පළවෙනි අවුරුද්ද අනන්තයක් පුරාවට වරණීය ලාභාංශ ස්ථිර ගාණක් දිගටම ලැබෙනවා. non redeemable අපි උපකල්පන එක තමයි non redeemable කියලා. ඒතර වරණීය ලාභාංශ පළවෙනි අවුරුද්දේ සිට අඛණ්ඩව අනන්තයක් පුරාවට සමානව අපිට රුපියල් 10 ගාණක් ලැබෙනවා කියලා. ඕකේ present value ගන්න කොහොමද? ඕක බෙදනවා. ඒ cash flow එක බෙදනවා. සමාන cash flow එක බෙදනවා interest rate එකෙන්. required rate of return වලින්. ඒතර අපිට එනක present value. ඒ කියන්නේ අපි ගත්ත විදිහේ කාලේ නේද? time value of money වලදී. එමනේ ගත්තේ. cash flow එක බෙදුවා interest rate එකෙන්. ඒතර අපිට එනවා present value. ඊළඟට දැන් අපි කරන්න දන්නේ මේ වගේ දෙයක්. අපි උපකල්පනය කරනවා market එක efficient කියලා. market එක efficient කියලා. market එක efficient නම් මොකක්ද වෙනවා කියලා අපි ඒ කාලේ කිව්වේ. මේ finance manager කියප එකක් කතා කරන්නේ. efficient නම් අපි කිව්වා වත්කමේ intrinsic value එක. කියන්නේ present value එක සමාන වෙනවා
කෑෂ් ෆ්ලෝ එකට. දැන් අපි ගෙවන කෑෂ් ෆ්ලෝ එකට. ඒ කියන්නේ ඒ වරණීය කොටස් වල ඉන්වෙස්ට් කරන පුද්ගලයාට අනාගතයේ අසීමිත කාලයක් පුරාවට ලැබෙන වරණීය ලාභාංශවල ප්‍රසන්ට් වැලියු එක. අනාගත මුදල් ප්‍රවාහ ලැබීම් වල ප්‍රසන්ට් වැලියු එක. ඒකනේ අපි ඉන්ට්‍රින්සික් වැලියු කියලා කිව්වේ. අනාගත මුදල් ලැබීම් වල වර්තමාන අගයනේ. ඉන්ට්‍රින්සික් වැලියු කිව්වේ ඒකට. ඒක සමානයි කියලා අපි උපකල්පනය කරනවා. අද එයා මේ ෂෙයා එක ගන්න ඉන්වෙස්ට් කරන මුදලට. අදනේ කෑෂ් ෆ්ලෝ එකක් යාට යන්නේ. වරණීය කොටස් වල එයා අදනේ සල්ලි දාන්නේ. ඒ දාන ගාන සහ අනාගත මුදල් ලැබීම් වල වර්තමාන අගය සමානයි. ඒ කියන්නේ NPV බිඳුවයි කියලා අපි උපකල්පනය කරනවා. අපි ඔය ටයිම් වැලියු ඔෆ් මනි ඔය එක ඒ වැඩි කාලේ කතා කරා උක. එහෙනම් අපේ උපකල්පනය තමයි මාකට් එක එෆිෂන්ට්. ඒ කියන්නේ මාකට් එක එෆිෂන්ට් කියන එකේ තේරුම මේක ෆෙයාලි වැලියුඩ්, ෆෙයාලි ප්‍රයිස්ඩ්. ඒ කියන්නේ NPV බිඳුවයි කියන එක. ලැබෙන කෑෂ් ෆ්ලෝස් වල ප්‍රසන්ට් වැලියු සමානයි ගෙවන කෑෂ් ෆ්ලෝස් ප්‍රසන්ට් වැලියු එකට. නැත්නම් ලැබෙන කෑෂ් ෆ්ලෝ ප්‍රසන්ට් වැලියු සමානයි ගෙවන කෑෂ් ෆ්ලෝ එකට. ගෙවන කෑෂ් ෆ්ලෝ ඉතින් ප්‍රසන්ට් වැලියු කියන්නේ අද තියෙන ගාන මේකේ තියෙන්නේ. හරිද? එහෙම උපකල්පනයක් අපි කරනවා. ඒකේ තේරුම තමයි ඔය අනාගත කෑෂ් ෆ්ලෝස් කියලා කියන අනාගත එන මේ ඩිවිඩන්ඩ් එක. මේ ප්‍රිෆරන්ස් ෂෙයාර් එකේ ඩිවිඩන්ඩ් එක බෙදුවේ ඉන්ට්‍රස්ට් රේට් එකනේ. එහෙමනේ ප්‍රසන්ට් වැලියු ගත්තේ අපි. අපි අනාගත ඩිවිඩන්ඩ් එක හැම අවුරුද්දෙම සමාන වෙන රුපියල් 10 කියන ඩිවිඩන්ඩ් එක ඉන්ට්‍රස්ට් රේට් එකෙන් බෙදුවම අපිට ලැබෙනවා මොකක්ද? නැත්නම් රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් වලින් බෙදුවම මොකක්ද අපිට ලැබෙන්නේ? ප්‍රසන්ට් වැලියු. ඒ ප්‍රසන්ට් වැලියු සමානයි මොකටද එනන් දැන්? මාකට් ප්‍රයිස් එකට. එහෙනම් මොකද්ද අපි කරන්නේ? අපි මේ සූත්‍රයට ආදේශ කරනවා ඩිවිඩන්ඩ් එකයි අද තියෙන මාකට් ප්‍රයිස් එකයි. අපිට මොකද්ද ලැබෙන්නේ එතකොට? සුළු කරාම ඉන්ට්‍රස්ට් රේට් එක, රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න්. එනේ යා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය ලැබෙනවා. අපි දැම්මා හැම අවුරුද්දෙම හැම වෙලේ ඩිවිඩන්ඩ් එක දැම්මා. බෙදීම අපි දන්නේ නැහැ මොකද්ද යට තියෙන කියලා ඉන්ට්‍රස්ට් රේට් x කියලා දැම්මා. මේ පැත්තට දැම්මා මාකට් ප්‍රයිස් එක. දැන් ප්‍රසන්ට් වැලියු සමානයි කියලා උපකල්පනය කරලා නිසා. හරිද? මාකට් ප්‍රයිස් එක දැම්මම සුළු කරාම අපිට ලැබෙනවා රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න්. ඔය සූත්‍රය වෙනස් කරලා ගන්න පුළුවන් අර රේට් එකට උක්ත වෙන විදියට. අපි දැන් මේ ඩිවිඩන්ඩ් එක බෙදීම ඉන්ට්‍රස්ට් රේට් සමානයි නැත්නම් රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් සමානයි මාකට් ප්‍රයිස් කියලානේ. ඩිවිඩන්ඩ් එක බෙදීම මාකට් ප්‍රයිස් සමානයි රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න්. එහෙම ගන්න පුළුවන්. කියන්නේ මේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල ඉන්වෙස්ට් කරන කෙනෙක් අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය වෙන රික්වයර්ඩ් රේට් ඔෆ් රිටර්න් සමානයි ඩිවිඩන්ඩ් හැම අවුරුද්දෙම ගන්න සමාන ඩිවිඩන්ඩ් එක බෙදීම මාකට් ප්‍රයිස් එක. ඒක තමයි සූත්‍රය හදලා තියෙන ඔය විදියට. හරිද? ඒක උපකල්පනය තමයි non redeemable කියන එක. ඒකට කරන්න තියෙන්නේ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල ඩිවිඩන්ඩ් per share ගත්තා. ෂෙයාර් එකක ඩිවිඩන්ඩ් එක ගත්ත හැම අවුරුද්දෙම හම්බෙන ගාන බෙදුවා මාකට් ප්‍රයිස් එකෙන්. දරිනවා කොච්චරක්ද ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල එයා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතය. එයා අපේක්ෂා කරන ප්‍රතිලාභ අනුපාතයම තමයි අපේ පිරිවැය වෙන්නේ. ඒ නිසා තමයි අපි ඒකට cost of preference shares කියලා කියන්නේ. මොකද ඉතින් දැන් මොකද අපි කියන්නේ වරණීය ලාභාංශව ගණන අඩු කරන්න දෙන්නේ නැහැ කියලා බදුවලදී. බදුවලදී අඩු කරන්න දෙනවා නම් තමයි 1 - tax adjust වෙන්න ඕනේ. මේක අඩු කරන්න දෙන්නේ නැහැනේ බදුවලදී. ඒ නිසා අරකම තමයි කියන්නේ යාගේ අපේක්ෂා කරන අනුපාතය වෙනද අපේ පිරිවැය අනුපාතය වෙන්නේ. හරි. ඉතින් අපි කතා කරේ preference shares වල cost එක ගැන. සාමාන්‍යයෙන් කියනවා shares වලට වඩා shares කියන්නේ ordinary shares වලට වඩා preference shares වල risk එක අඩුයි කියලා. මොකද ඇත්තටම අපිට නිශ්චිත ලාභාංශයක් හම්බ වෙනවා. ඒ වගේම ordinary shareholders සල්ලි ගෙවන්න කලින් අපිට ගෙවනවා. එහෙම තියෙනවානේ. හැබැයි සාමාන්‍යයෙන් කියනවා debt වලට වඩා ණය වලට වඩා preference shares වල risk එක වැඩි කියලා කියනවා. සාමාන්‍යයෙන් තියෙන්නේ මේ විදිහට. එහෙනම් වැඩිම risky වෙන්නේ ordinary shares, stocks, ordinary stocks. හරිද? අඩුම risky කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ debt instruments. ඒ අතරමැද තමයි preference shares තියෙන්නේ. يعني debt වලට වඩා preference shares වල risk එක වැඩි. නමුත් ordinary shares වලට වඩා preference shares වල risk එක අඩුයි කියලා අපි කියනවා. හරි. අපි එන අන්තිම part එකට. අපි කතා කරන්නේ එතකොට මේ ඔක්කොම cost of capital වල ඔක්කොම components එකතු කරලා සම්පූර්ණ cost of capital එක හොයන්නේ කොහොමද කියලා. හරිද? ඒ කියන්නේ අපි ගාව දැන් තියෙනවා equity වල cost of capital, ඊට පස්සේ debt වල cost of capital තියෙනවා. ඒ වගේම preference shares වල cost of capital තියෙනවා. කම්පැනියක් ෆයිනෑන්ස් කරන ওই සෝසස් තුන පාවිච්චි කරලා කම්පැනි කරමුදල් සම්පාදනය කරනවා නම් සාමාන්‍ය කියන ordinary shares ඒ වගේම debt වලින් සහ preference shares වලින් ඒගොල්ලන්ගේ සම්පූර්ණ cost of capital හොයන්න ඕනේ ඔය තුනම combine කරලා. ඒ combine කරන පාවිච්චි කරන measure එක තමයි අපි කියනවා weighted average cost of capital. එහෙනම් අපි කරන්නේ ওই cost of capital ටික weight කරනවා. බර තැබීමක් කරනවා. කරලා තමයි ඒක average එක ගන්නෙ. ඔය ඔක්කොම cost of capital අගයන් තුනේම weighted average එක ගන්නවා. තමයි weighted average cost of capital කියලා කියන්නේ. ඒතර මෙතනදී weight එක තියන්නේ මේ විදිහට. weight කරන්නේ දැන් අපි හිතමු මෙහෙම කියලා. අපි හිතමු ordinary share capital වලින් අපි 120ක ප්‍රාග්ධනයක් හොයා ගන්නවා. ඊට පස්සේ ගත්තොත් එහෙම
ඩෙප් වලින් 50%ක් හොයා ගන්නවා. ඊටු 100ට තියෙ ප්‍රිෆරන්ස් මොකක් හරි විදියක්. ඊටු 100ට තියෙ ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් කියලා හිතන්නකෝ. ඒතර අපි කරන දේ තමයි ඕඩිනරි ෂෙයාර් කැපිටල් කියන්නේ ඉක්විටි වල කොස්ට් ඔෆ් කැපිටල් කියලා අපි හොයාගත්තනේ යම් කිසි අගයක්. පිටුම් 110යි කියලා. ඒ ගාන වැඩි කරනවා ඒකට අදාළ ප්‍රොපෝෂන් එක 120ෙන්. හරිද? ඊළඟට ගත්තොත් එහෙම ඩෙප් වල කොස්ට් ඔෆ් කැපිටල් වැඩි කරනවා ඒකට අදාළ ප්‍රොපෝෂන් එකෙන්. සම්පූර්ණ කැපිටල් එකෙන් කොච්චරක් ඩෙප් වලින් හොයාගෙන තියනවද කියන ප්‍රොපෝෂන් එකෙන්. ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වල කොස්ට් ඔෆ් කැපිටල් හොයාගත්ත එක වෙනම ගත්තා. වැඩි කරනවා ප්‍රිෆරන්ස් ෂෙයාර්ස් වලින් සම්පූර්ණ කැපිටල් එකෙන් කොච්චරක් හොයාගන්න තියාගන්නද කියලා ප්‍රොපෝෂන් එකෙන්. හරිද? එහෙම කරලා එකතු කරනවා. එහෙම තමයි ඔක් ගන්නෙ. එතකොට මේ බර තැබීම විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට ඕන නම් historical data. ඒ කියන්නේ book values පාවිච්චි කරන්න පුළුවන්. කියන්නේ දැනට හොයාගෙන තියෙන ඒවා, කියන්නේ දැනට තියෙන ඒවා. කියන්නේ දැනට අපි ගත්තොත් company capital structure එක තියෙන්නේ. දැනට අපි ගත්තොත් දැනට shares වල, දැනට ordinary shares වල value එක කොච්චරද කියලා ගන්නවා balance sheet එකෙන්. හරිද? මූලික තත්ත්ව ප්‍රකාශය බලලා ගන්නවා share capital එකේ value එක. ඊට පස්සේ ගන්නවා preference shares වල value එක. ඊට පස්සේ ගන්නවා debt වල value එක. තුනේම එකතුව ගන්නවා. එකතුවෙන් share capital කොච්චරද percentage එක කියලා බලනවා. ඊළඟට ගත්තොත් එහෙම debt කොච්චර percentage එකද කියලා බලනවා. ඊළඟට ගත්තොත් එහෙම preference shares කොච්චර percentage එකද කියලා බලනවා. ඒ ක්‍රමයක්. එහෙම ගන්නත් පුළුවන් weightages. ඒ කියන්නේ book values base කරගෙන, historical data base කරගෙන. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා market values base කරගෙන. ඒ කියන්නේ දැන් ඔය තියෙන book values නේ අපිට පුළුවන් ඔය shares ටිකේ දැන් market value එක. ඔය balance sheet එකේ තියෙන අපේ ordinary shares ටිකේ market value එක. ඔය debt වල, ඔය balance sheet එකේ තියෙන debt වල market value එක. ඊළඟට ගත්තොත් එහෙම ඔය preference shares වල market value එක. ඒ තුනේ total එක අරගෙන ඒකෙන් proportion එක ගන්න පුළුවන්. සම්පූර්ණ market value එකෙන් ordinary shares කොච්චරද? සම්පූර්ණ market value එකෙන් preference shares කොච්චරද? ඒ වගේ ගන්න පුළුවන්. ඒ තව ක්‍රමයක්. ඔය දෙක ගැන arguments තියෙනවා. ඒ කියන්නේ ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් කියනවා අපි cost of capital කියන එක futuristic දෙයක් නේ. ඒ කියන්නේ අපි මේ cost of capital කියලා මේ හොයාගන්න එක පාවිච්චි කරන්නේ අනාගතේ කරන්න ඉන්න project එකක් හොඳයිද නැද්ද කියලා බලන්නනේ. දැනටමත් කරලා තියෙන project එකක් ගැන නෙවෙයිනේ බලන්නේ අත්‍තරම. ඉස්සරහට කරන්න ඉන්න වැඩක් ඒ return එක හොඳයිද නැද්ද කියලා බලන්නේ profitable ද නැද්ද කියලා බලන්නේ මේක පාවිච්චි කරන්නේ. එහෙම වුණාම මේක අනාගතයේදී පාවිච්චි කරන measure එකක් නම් මේකට හොඳම වෙන්නේ market values base කරගත්ත measurement එකක් කියලා කියනවා. ඒ නිසා කියනවා සමහර අය තර්ක කරනවා market values base කරගෙන තමයි අපි weightages කරන්න ඕනේ. එහෙම නැත්නම් book values නෙමෙයි කියලා. හැබැයි සමහර අය තර්ක කරනවා දැන් market values කියන එක හැමතිස්සෙම වෙනස් වෙන දෙයක්. volatile දෙයක්. ඒ නිසා ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරන එකක් ගැන හොඳම දේ තමයි book values පාවිච්චි කරන්නේ කියලා. ඉතින් එක arguments තියෙනවා. ඒගොල්ලෝ කියන නිසා ඉතින් historical value book values පාවිච්චි කරලා weightages ගන්න කියලා. තව විකල්පයකුත් තියෙනවා. කියන්නේ එක්ක book values නැත්නම් market values. එහෙම නැත්නම් පුළුවන්කම තියෙනවා අපි ගත්තොත් මෙහෙමත් පුළුවන්. ඒ කියන්නේ target capital structure එකක්. කියන්නේ අපේ තියෙනවා අරමුණුගත. අපේ ඉලක්කගත capital structure එකක් තියෙනවා. අපේ දැනට තියෙන capital structure එක සමහර විට ordinary share capital 120යි, debt 50යි, අරගෙන 130යි preference shares වලින්. නමුත් අපි කියන්නේ target එක නෙමෙයි. අපේ අරමුණුගත ඉලක්කගත capital structure එක වෙන්නේ ordinary share capital 140යි. debt 120යි. preference shares 140යි. අර ඒ වගේ structure එකක්. ඒතර ඒකට අනුව අපිට බර තැවීම කරන්න පුළුවන් කියලා කියනවා. alternative විකල්පයක් විදිහට අපිට පුළුවන් අපේ target capital structure එක පාවිච්චි කරලා ඔය weightages තියන්න පුළුවන් කියලා කියනවා. ඒතර ඔය විදිහට book values එහෙම නැත්නම් market values එහෙම නැත්නම් target capital structure එක පාවිච්චි කරන්න පුළුවන් weighted average cost of capital ගණනය කරද්දී බර තැවීම weightages ඉතින් පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔතනින් cost of capital lesson එක ඉවරයි.